හරි. එහෙනම් ආයිබෝවන් පුතේ හැමදෙනාටම සුබ සන්ධ්‍යාවක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් එහෙනම් අපි පන්තියට සම්බන්ධ වුණේ. එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලට මතකයි අපි ගිය සතියේ එක ප්‍රශ්නයක් කතා කරලා ඉවර කරා. සතර කම්මන්ත්‍රණයේ පාඩමේ. එතකොට අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ දෙවෙනි ප්‍රශ්නය. අංක 2 ප්‍රශ්නය. හරි. එහෙනම් අපි මුලින්ම ප්‍රශ්නය ලියා ගමු. හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව කේවට්ට බමුණාගේ චරිතය නිර්මාණය කර ඇති අන්දම පාඩම ඇසුරෙන් විමසන්න. ඔය ප්‍රශ්නේ තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට ළමයි අපේ ප්‍රශ්නේ තමයි පුතේ හරි. අපි සාමාන්‍යයෙන් ප්‍රශ්නේ නිකන් පොඩි කාරණා දෙක තුනකට ප්‍රධාන වශයෙන් සලකලා ගත්තොත් එහෙම පුතේ මේ සලකලා ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපිට මෙන්න මේ කියන තේමාවන් යටතේ තමයි දරුවනේ කතා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. උදාහරණයක් අපි ගත්තොත් දැන් මෙතන තියෙන කරුණු ටිකම අපි සලකලා බලමුකෝ. හාස්‍යයෙන් උපහාසයෙන් යුක්තව කේවට්ට බමුණාගේ චරිතය උම්මග්ග ජාතක කතා කරුවා සතර කම්මන්ත්‍රණය පාඩම තුල හරි අපූර්වට ඉදිරිපත් කරලා තියෙනවා. මෙන්න මේ දරුවෝ දෙනෙක් සම්බන්ධ වෙන පොතේ හරි. එතකොට මේ හරි. දැන් සම්බන්ධ වෙච්ච දරුවෝ දෙවෙනි ප්‍රශ්නේ ලියා ගන්න පුතේ. අද අපි කතා කරන්නේ ඒක. එතකොට මෙතන ප්‍රධාන වශයෙන්ම අපෙන් අහන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ඒක තමයි පුතේ එකක් තමයි හාස්‍ය රසය. අනිත් එක තමයි උපහාස රසය. හරිද? එතකොට හාස්‍ය සහ උපහාසය කියන වචන දෙකේ හරි අපූර්ව තේරුම් දෙකක් තියෙනවා. එතකොට මෙතන හාස්‍ය කියන එකෙන් අදහස් කරනවා කියලා කියන්නේ එයාව සමච්චලයට ලක් කරනවා. ඒක තමයි මෙතන කියන්නේ සමච්චලයට ලක් කරනවා. ඒ වගේම උපහාස රසයෙන් බලනවා කියලා කියන්නේ එයා දිහා හැම වෙලෙම අපහාසාත්මකව තමයි බලන්නේ. තේරුණාද? එතකොට දෙවෙනි ප්‍රශ්නය යටතේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රචකයා එහෙම නැත්නම් කතුවරයා කේවට්ට බමුණාගේ චරිතය හරි අපූර්වට උපයෝගී කරගෙන සතර කම්මන්ත්‍රණය තුල හාස්‍ය රසය සහ උපහාසාත්මක රසය අපහාසයට පත් කිරීම ඊළඟට සිනහවට පත් කිරීම සමච්චරයට පත් කිරීම මෙන්න මේ කියන කරුණු දෙක කොහොමද කේවට්ටගේ චරිතය තුලින් නිරූපණය කරන්න කියන කාරණාව ගැන කතා කරන්න තමයි අද පාඩමෙන් අද ප්‍රශ්නයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙනම් වැඩි වෙලා ගන්න නැතුව අපි ලියමින් කතා කරගෙන යමු. හරි.
අපි එනම් පටන් ගමු. දැන් ගිය සතියේ මතකයි ඔයාලට මම පළවෙනි ප්‍රශ්නේ පටන් ගන්නකොට අපි ප්‍රශ්නේම උත්තරේ කරගෙන තමයි පුතේ පටන් ගත්තේ. එහෙනම් තමයි අපි ප්‍රශ්නයට පිවිසෙන්නේ. අපි ආරම්භ කරනවා මෙහෙම. හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව කේවට්ට බමුණාගේ චරිතය උම්මග්ග ජාතක කතා කරුවා කේවට්ටගේ චරිතය උම්මග්ග ජාතක කතා කරුවා කේවට්ටගේ චරිතය උම්මග්ග ජාතක කතා කරුවා කරුවා අපූර්වත්වයෙන් යුතුව නිර්මාණය කර ඇති අන්දම අපූර්වත්වයෙන් යුතුව නිර්මාණය කර ඇති අන්දම නිර්මාණය කර ඇති අන්දම මෙසේ සාකච්ඡා කළ හැකිය මෙසේ සාකච්ඡා කළ හැකිය මෙසේ සාකච්ඡා කළ හැකිය. ඔන්න එතකොට පුතේ අපි ප්‍රශ්නයට ප්‍රවේශ වුණා. එතකොට ප්‍රශ්නයට ප්‍රවේශයක් අරගෙන දැන් අපි සභාවකට ගිහිල්ලා කතාවක් කරනකොටම සමස්ත සභාවෙන් අවසරයි කියලා හෝ එතන ඉන්න අයගෙන් අවසර අරගෙන තමයි අපි මොන හරි දෙයක් ඉදිරිපත් කරන්නේ. ඒ වගේ ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දී පිළිතුරක් ලියද්දී අපි අනිවාර්යයෙන් මොකද්ද කරන්න ඕනේ? අර ප්‍රශ්නය උත්තරේ කරගෙන අපි හරි අපූර්ව ප්‍රවේශයක් ওই විදිහට සරල විදිහට ගන්න ඕනි. සැබවින්ම කේවට්ට යනු සැබවින්ම කේවට්ට යනු සැබවින්ම කේවට්ට යනු 11 දෙනෙකුගෙන් සමන්විත වූ 11 දෙනෙකුගෙන් සමන්විත වූ පුරෝහිත මණ්ඩලයක ප්‍රධානියාය නැත්නම් ප්‍රධානියෙකි පුරෝහිත මණ්ඩලයක ප්‍රධානියෙකි පුරෝහිත මණ්ඩලයක ප්‍රධානියෙකි එනම් චූලනී බ්‍රහ්මදත්ත රජුගේ අග්‍ර පුරෝහිතයාය ආත්මාර්ථකාමී ගුණයෙන් හෙබි ආත්මාර්ථකාමී ගුණයෙන් ඒක ගුණයක් නෙමෙයි තින් දුර්ගුණයක් ආත්මාර්ථකාමී ගුණයෙන් හෙබි මෙම චරිතය දැඩි පටු ආකල්පයෙන් කටයුතු කරන ආකාරය ගුණයෙන් හෙබි මෙම චරිතය දැඩි පටු ආකල්පයෙන් යුතුව කටයුතු කරන ආකාරය රචකයා ඉදිරිපත් කරන්නේ හාස්‍යයෙන් හා උපහාසයෙනි නැත්නම් හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තවය
හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තවය. මේ ඒ පිළිබඳ විමසුමකි. මේ ඒ පිළිබඳ විමසුමකි. හරි. ඔන්න පුතේ එතකොට පළවෙනි ඡේදය අවසන් කරනවා. අපි යනවා දැන් දෙවෙනි ඡේදයකට. එතකොට පළවෙනි ඡේදය තුල අනිවාර්යයෙන් මොකද්ද වෙන්න ඕනි? දැන් ගොඩක් වෙලාවට ගොඩාක් මතවාද තියෙනවා. ඉතින් මේකට කතෘ පිළිබඳව කාලය පිළිබඳව මේ ඔය පිළිබඳව එන්න ඕනි කියලා. පුතේ මෙහෙමයි. දැන් ඔතන දැන් ඔයාලට තවත් තැනකදී බාධක පරිශීලනය කරන්න අධ්‍යයනය කරන්න ලැබෙයි එහෙම දාන්න ඕනි කියලා. නමුත් එතන තියෙන තර්කය තමයි ප්‍රශ්නය දෙන කෙනත් පොත පිළිබඳව අවබෝධයක් තියෙනවා, පිළිතුර ලියන කෙනත් ඒ පිළිබඳව අවබෝධයක් තියෙනවා. ඊට පස්සේ පිළිතුරු බලන කෙනාටත් ඒ පිළිබඳව හසල අවබෝධයක් තියෙනවා. අනිත් එක තමයි ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දී ඒ ලියන ප්‍රශ්නයට අනුගත නොවි අපි නිකන් අපි වචනෙන් කිව්වොත් නිකන් පල් හැලි ලියන්න ගියොත් එහෙම එතන අපි උත්තරයට සාධක වශයෙන් ඉදිරිපත් කරන්න තියෙන කරුණු වලට අපිට කාලය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අන්න එහෙම ප්‍රශ්නයක් එතන එනවා පැහැදිලිවම. හරි. අපි යන් එහෙනම් පුතේ දෙවෙනි ඡේදයට. තමාගේ දිවියට කිසිදු උපද්‍රවයක් සිදු නොවි තමාගේ දිවියට කිසිදු උපද්‍රවයක් සිදු නොවි තමාගේ දිවියට කිසිදු උපද්‍රවයක් සිදු නොවි තම අභිප්‍රාය කියන්නේ මොකද්ද? බලාපොරොත්තුව. බොහොම හොඳයි පුතේ. බලාපොරොත්තුව. අභිප්‍රාය කියන්නේ බලාපොරොත්තුව. අභිප්‍රාය සමෘද්ධිමත් කර ගැනීමට හැකිනම් තමාගේ දිවියට කිසිදු උපද්‍රවයක් සිදු නොවි තම අභිප්‍රායන් සමෘද්ධිමත් කර ගැනීමට හැකිනම් නම් කේවට්ට එය මහත් ලාභයක් කොට තැකූහ. එය මහත් ලාභයක් කොට තැකූහ. ස්වකීය ශ්‍රියාන් ගර්භය තුලදී ස්වකීය ශ්‍රියාන් ගර්භය තුලදී සිය සිත් ගැබේ හටගත් අපූර්ව චෛතසිකයක් මොකද්ද පුතේ චෛතසිකයක් කියලා කියන්නේ? අපූර්ව චෛතසිකයක්. ඔව් බොහොම හොඳයි. චිත්ත කියනවා සිතට, චෛතසික කියනවා සිතිවිලි වලට. චෛතසිකයක් රචකයාගේ උපහාසයට මොකද්ද පුතේ?
රචකයාගේ උපහාසයට මෙසේ සර් නතු වී ඇත. අපූර්ව චෛතසිකයක් අපූර්ව චෛතසිකයක් රචකයාගේ උපහාසයට මෙසේ නතු වී ඇත. රචකයාගේ උපහාසයට මෙසේ නතු වී ඇත. මෙන්න මෙතන. සිතා කියන තැනට ගමු ගන්න. හරි සර්. හැමෝම ලියවද පුතේ? තව ලියන අය ඉන්නවද? හරි. අපි ඒ උද්ෘතයට යටින් ලියමු. ඒ කියන්නේ උතරින් කියන්නේ දැන් මේ කේවට්ටාචාරින් කල්පනා කරනවානේ. මේ වගේ සම්පත් මට තියෙනවා. නානා විචිත්‍ර විතානෝපල අක්ෂිත නේද? මතකනේ වචන සෙට් එක. එතකොට ඒ තරම්ම සම්පත් මට තියෙද්දී ඒ දඹදිවටම ඒ කියන්නේ මේ කොහෙද මේ උතුරු පංචාල නුවරට රජ වෙලානේ ඔච්චර සම්පත් තියෙන්නේ. එතකොට මෙයා බැරි වෙලා හරි සමස්ත දඹදිවට මග රජ කළොත් එහෙම කොහොම වේද? ආන්න එතකොට අර තියෙන පටු ආකල්ප. එතකොට අර අපේ කියමනක් තියෙන ඌරගේ මාළු ඌරගේ පිටේ තියලම කපනවායි කියලා. එතකොට තමන්ගේ වාසිය තකා සමාජය තුළ ඕන තරම් මිනිස්සු ජීවත් වෙනවා. ආත්මාර්ථකාමී මහා පටු විදිහට ජීවත් වෙන සමාජයක් සමහර තැන්වල අපිට දකින්නට තියෙනවා. ඒතර එදත් තිබුණේ ඒකම තමයි. තේරුණානේ? ඒතර එදත් තිබුණේ ඒකම තමයි. හරි. ඊට පස්සේ පුතේ අපි යනවා අනුච්ඡේදයකට උදුරුතෙන් පල්ලෑ මේ විදිහට මෙහෙම ලියන්න. සමාජයට සිදුවන අසුභවාදී සමාජයට සිදුවන ඔව් පුතේ ගන්න පුළුවන්. සමාජයට සිදුවන අසුභවාදී ක්‍රියාකලාපයන් නොසිතූ කේවට්ට ක්‍රියාකලාපයන් නොසිතූ කේවට්ට ක්‍රියාකලාපයන් නොසිතූ කේවට්ට නොසිතූ කේවට්ට කොමාවක් දාන්න පටු ආකල්පයෙන්ම කටයුතු කර ඇත. පටු ආකල්පයෙන්ම කටයුතු කර ඇත. පටු ආකල්පයෙන්ම කටයුතු කර ඇත. උපහාස රසයේ ගැප් කරමින් පෙන්වුවද
උපහාස රසය ගැප් කරමින් ගෑයන්න හල්බයන්න උපහාස රසයේ ගැප් කරමින් පෙන් වුවද මගුල් උයන තුල සිදු වූ මගුල් උයන තුල සිදු වූ සිදුවීමෙන් හාස්‍ය ජනක ස්වභාවයක් උද්දීපනය කරන්නේ සහෘද මුවගේ සිනහාවක් ජනිත කරවමිනි එකී අවස්ථාවට උචිත නිදසුනක් මෙසේ දැක්විය හැකිය. ඔයාලා මාක් කරගෙන තියෙන එකක්ම තමයි සාල් එක ලාලා පාතර බාන කෙනෙකුන් මේ ඒක එකක් හරිද මාක් කරගන්න ඉස්සලම ඊට පස්සේ අනිත් එක මෙන්න එතන ඔන්න ඔය දෙක ඉවරුණු ගාම හරි කියන්නේ
ඉවරයි සර්. ඉවරයි සර්. හරි. හරි. අපි අතනින් ඉවර කරගත්තේ. අපි උද්ෘතයට පල්ලෙහාට යමු. මේ විදිහට. මේ මලියන් පුතේ මහා ඖෂධ පඬිතුන්ගේ නැත්නම් මහා ඖෂධ පඬිතයන්ගේ මහා ඖෂධ පඬිතයන්ගේ මහා ඖෂධ පඬිතයන්ගේ නම් කියවිච්ච නැති කවුරු හරි ඉන්නවද පුතේ? මහා ඖෂධ පඬිතයන්ගේ චරපුරුෂ සේවාවෙහි යෙදුණු චරපුරුෂ සේවාවෙහි යෙදුණු චරපුරුෂ සේවාවෙහි යෙදුණු ගිරාපෝතකයා සිදු කළ ක්‍රියාව ගිරාපෝතකයා සිදු කළ ක්‍රියාව සැබවින්ම ගිරාපෝතකයා සිදු කළ ක්‍රියාව සැබවින්ම රසික හදෙහි हास्य जनक चित्र කොමාවක් රූප චිත්‍ර රූප එහෙම නෙමෙයි චිත්‍ර රූප ආනේ sorry චිත්‍ර රූප පුතේ sorry ත්‍ර කපා චිත්‍ර රූප හිතේ මේවනේ චිත්‍ර රූප हास्य जनक චිත්‍ර රූප මවනු ලබයි දැන් මොන බාන දැන් අපේ ප්‍රශ්නෙන් පිට ගියේම නෑනේ. ඔතන ඉදිරිපත් කරන සෑම කාරණාවකදී පුතේ මතක තියාගන්න ප්‍රශ්නෙත් එක්කම තමයි අපි උත්තරේකට ගහගෙන යන්නේ ඉස්සරහට. ඒක තමයි උතන කියන්නේ. හරි. මෙහෙම ලියන්න. සාපරාදී නිහීන ක්‍රියාව සාපරාදී නිහීන ක්‍රියාව සිදු කළ මහමුලකරුගේ හිසටද ඇත්තටම අහස පොළොව උහුලන්නේ නැති වැඩක් නෙමෙයි ඒක නේද? මොනතරම් මිනිස්සු ප්‍රමාණයක් මරණයට පත් වෙනවද? සිදු කළ නිහීන ක්‍රියාව සිදු කළ මහා මොලකරුගේ හිසටද යෝජනා කළ මුඛයටද වර්චස් හෙලා ගිරවා ඔහුට අපූර්ව සංග්‍රහයක් සිදු කොට ඇත
සිදු කොට ඇත. අද බෑම් සිදු කොට ඇත. ඊට පස්සේ පුතේ ඒකටම ලියන්න මේ විදිහට සිදු කොට ඇත. මේ අර වීඩියෝ ඔය මයික් එක ඔෆ් කරගන්න පුතේ. සිදු කොට ඇත. රජවරුන් නොමග යවමින් රජවරුන් නොමග යවමින් යස ඉසුරු ලැබීමට කැසකවන කියන්නේ මොකද්ද? කැසකවනවා කියන්නේ පුතේ උත්සාහ කරනවා කියන එකට. රජ ඉසුරු ලැබීමට යස ඉසුරු ලැබීමට කැසකවන රාජ උපදේශකයන් වූ බමුණු සමාජය කර්කශ ලෙස ඒක කට්ට විදිහට එපා වෙන විදිහට කර්කශ ලෙස උපහාසයට ලක් කිරීමද මෙයින් සිදු වී ඇත. වේගය ටිකක් වැඩි ඇති මම උඩරින්ම try කරනවාද ප්‍රශ්න දෙකක් ඉවර කරන්න. ඒකයි. උපහාසයට ලක් කිරීමද මෙයින් සිදු වී ඇත. ලක් කිරීමද මෙයින් සිදු වී ඇත. අපි යනවා පුතේ අලුත් ඡේදයකට. මේක මම පොඩ්ඩක් කෙටියෙන් විස්තර කරොත් එහෙනම් මෙතන කියන්නේ දැන් අර බ්‍රාහ්මණ ශාස්ත්‍රීය වෛශ්‍ය ශූද්‍ර කියලා මේ වර්ණ වේද සංකල්ප හතරක් එදා අතීතේ ಭಾರತೀಯ සමාජය තුල තිබිලා තියෙනවනේ. එතකොට සමාජය තුල මොන ජඩ වැඩේ කරත් ඌ බමුණෙක් නම් මියා උසස්. හරිද? හැබැයි බැරි වෙලා හරි නිහීන කුලයක ඉන්න පහත්ම කුලයක කෙනෙක් උසස් වැඩක් කරත් එයා අහවල් කුලේ. එයා සැඩොල් කුලේ. ඒ නිසා එයාට කිසිම වරප්‍රසාදය ප්‍රතිලාභයක් ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසා බමුණ විසින්ම අල්ලගත්ත මහා අජූත සමාජයක් තමයි එදා ಭಾರತೀಯ සමාජය තුල තිබුණේ. ඒ නිසා හොඳට මතක තියාගන්න චූලනී බ්‍රහ්මදත්ත පුරෝහිතකම් දරපු මේ කේවට්ටගේ චරිතේ උපහාසයට හාසයට ලක් කිරීම තුළින් සමස්ත බමුණු සමාජයේම බුදුදහමේ හර පද්ධතිය අස්සෙන් හරිද? බුදුදහමේ හර පද්ධතිය අස්සෙන් බමුණු සමාජයේ දා එතනදී මේ කියන්නේ රචකයා හැල්ලුවට සමච්චලයට උපහාසයට අපහාසයට ලක් කරලා තියෙනවා. ඒක තමයි කියන්නේ සමාජයක්ම එතන හාසයට ලක් කරලා තියෙනවා. රයිට්. අපි යනවා පුතේ අනුච්ඡේදයකට. මියුළුනුවර ග්‍රහණය කරගැනීමේ පරමාර්ථයේ ඇතිව කටයුතු කළ කේවට්ට කොමාවක් දාන්න. චූලනී බ්‍රහ්මදත්ත රජුගෙන් හල්න එන්නක් වෙනවා. චූලනී බ්‍රහ්මදත්ත රජුගෙන් සෑම විටකම උපහාසයට ලක් වී ඇත.
සෑම විටකම උපහාසයට ලක් වී ඇත. වේදේහ රාජධානිය විනාශ කිරීමට යෙදූ වේදේහ රාජධානිය විනාශ කිරීමට යෙදූ ප්‍රධාන උපායයන් අසාර්ථක වූ මොහොතේ බ්‍රහ්මදත්ත රජු සිය පුරෝහිතයා වූ කේවට්ටයන්ට අපහාස කරන්නේ මෙසේය. 13 වෙනි පිටුවට යන්. ඕකේ තියෙනවා මෙන්න මෙතන. ඔන්න ඔතන. උද්ෘතකම අනිවාර්යෙන් දාන්න ඕනේ. sir. Hari sir. හරි හැමෝම ලියාගත්තද පුතේ? ඔව් සර්. හරි. ඔව් සර්. දැන් ඇත්තටම කිව්වොත් එහෙම මෙතනදී මේ දැන් මෙතන හරි අපූර්ව සිද්ධියක් නේ වෙන්නේ. දැන් මෙතන වෙන්නේ පුතේ දැන් කීවට්ටාචාර්යන් ධර්ම යුද්ධය සිද්ධ කරන්න කලින් යුද්ධෝපාය සියල්ලම යොදලා අවස්ථා තුනකදී මියුළුණුවර ග්‍රහණය කරගන්න හදනවා. ඒත් අවසානයේදී බැරි වෙනවා. ඊට පස්සේ අන්තිමට මොකද කරන්නේ? ධර්ම යුද්ධය නමින් හරි අපූර්ව සංකල්පයක් චූර්ණී බ්‍රහ්මදත්ත රජතුමාගේ ඔළුවට දාන්න හදනවා. කොහොම හරි කපටි කමින් දැන් දිනන්නනේ උත්සාහ කරන්නේ. එතකොට මේ උත්සාහ කරන්න හදන කේවට්ටාචාර්යන්ගේ මේ සියලුම දේවල් එපා වෙලා පට්ට විදිහට එපා වෙලා කවුද චූර්ණී බ්‍රහ්මදත්ත රජුරවන්ට දැන් කේවට්ට පේන්නවත් බෑ. ඒ තරම්ම අප්‍රියයි අප්‍රසන්නයි. හරිද? ඊට පස්සේ මොකද කරේ? ඒක හිතේ තියාගෙන ඉන්න බැරි කමට පුතේ කේවට්ටාචාර්යන් ඉස්සරහට ඇවිල්ලා මොකද්ද කියන්නේ? කියනවා මෙන්න මෙහෙම. ආචාර්යනි උපායනන් තමා කින්ද මේසා මහත් වූ ඔබගේ උපායකින් වැඩකුත් නිමාවකුත් දුටු දෑ නැති. අයියෝ ඔබතුමාගේ මහලු උපායවල. කටින් බතල හිටවන වගේ. ඔබතුමාගේ උපායවල වලින් වෙච්ච දෙයක්වත් නැහැ, පේන දෙයක්වත් නැහැ. බලන දෙයක්වත් නැහැ. ප්‍රතිඵල කිසිම දෙයක් නැහැ නේ. කියලා මොකද කරන්නේ? අර කට්ටියම ඉස්සරහ චූර්ණී බ්‍රහ්මදත්ත රජතුමා මොකද්ද කරේ? කේවට්ටාචාර්යන්ව සම්පූර්ණයෙන්ම සමච්චලයට උපහාසයට ලක් කරන්නට යෙදුණා. ඒක තමයි උතන කියන්නේ. රයිට්. අපි යනවා පුතේ අලුත් ඡේදයකට.
බ්‍රහ්ම දත්තයන්ගේ වදනින්ම බ්‍රහ්ම දත්තයන්ගේ බ්‍රහ්ම දත්ත කියොතන චූලනී බ්‍රහ්ම දත්තයන්ගේ වදනින්ම එසේ කේවට්ටයා උපහාසයට ලක්වන්නේ බ්‍රහ්ම දත්තයන්ගේ වදනින්ම එසේ කේවට්ට උපහාසයට ලක්වන්නේ ඔහුගේ ආත්මාර්ථ කාමීත්වය මැනවින් ඉස්මතු වෙමිනි. කේවට්ට බමුණාගේ චරිතය නිර්මාණය කිරීමේදී කේවට්ට බමුණාගේ චරිතය නිර්මාණය කිරීමේදී රචකයාගේද පරමාර්ථය වී ඇත්තේ හාස්‍ය හා උපහාස රසය නිරායාසයෙන්ම එක්කාසු කිරීමයි. ඒ කියන්නේ නිත්‍යතින්ම හැම වෙලෙම කියන එක. ආයාසයක් නැතුව කියන එක. කියන්නේ වෙනම උත්සාහයක් ගන්න නෑ ඒකට. එයා හැම වෙලෙම උත්සාහ කරේ ඒ දේම ඉදිරිපත් කරන්න. ඒ සඳහා උචිත අවස්ථාවක් නිර්මාණය තුළින් ග්‍රහණය කරගත හැකිය. පේනව නේද පුතේ? පිටු අංකය කිව්වොත් 14. පෙරමග කර ඔසවා බලාගෙන සිටීමෙන් කොක්කරක්සේ දික්කු කර ඇති ඌහ.
හරි සර්. තව ලියලා ඉන්නවද පුතේ? හරි. කොක්කරක්සේ දික්කෝ කරා ඇති හොය. එතකොට මේ කතුවරයා විසින්ම මේව බාධක දාලා තියෙනවා කියලත් අපිට නිකන් පොඩි සැකයක් දෝමන්ද නිකන් එහෙම්ෙන් හිතෙනවා. ඒ දැන් හාස්‍ය උපහාස රසයේ කතුවරයා ඉදිරිපත් කළ තියාකාරණේ අපින් අහන්නේ. එතකොට දැන් ඕක නිකන් සාමාන්‍ය විදිහට බලා ඉන්නවා කියලා දාන්න පුළුවන් නේ. දැන් කොකෙක් වගේ කොකා බලා ඉන්නේ ඔහොමනේ නේද? එතකොට අන්න කොකා වගේ හැම වෙලෙම මොකද කරන්නේ? ඒවට කෝ තාම නෑනේ කල්ලේනු වෙලා යනව නේද රජතුමනි? වෙලා යනව නේද රජතුමනි කිය මොකද කරේ? ඒ මේ මහෞසත පඬිතුමා එන මග බලාගෙන හිටියාලු. රයිට්. අපි යනවා අලුත් ඡේදයකට. මෙකී අවස්ථාව අතිශයින්ම හාස්‍ය හා උපහාසය ධනවන්නක් බව එක හෙලා පිළිගත හැකිය දෙතුන් පාරක් හිතන්න ඕනේ වන් ෂොට් එකෙන්ම පිළිගන්න පුළුවන් කියන එක තමයි ඔය කියන්නේ. එක හෙලා පිළිගත යුතුය. නැත්නම් පිළිගත හැකිය පිළිගත යුතුය. එමෙන්ම ධර්ම යුද්ධ මණ්ඩලයේදී වේදිකාව මත වූ අපූර්ව සිදුවීම අරබයා රචකයා අප ප්‍රස්තුතය සනාත කර ඇත. ප්‍රස්තුතය කො මාතෘකාවට සනාත කරනවකොත් තහවුරු කර ඇත. සනාත කරනවා කියන්නේ තහවුරු කරනවා කියන. ඒතර සනාත කර ඇත. ඒකටම ලියන්න පුතේ. මණික බිම හෙලා කොමාවක් දාන්න. මණික බිම හෙලා එය ගැනීමට නැඹුරු වූ කේවට්ටයාගේ පිටි කරහා පිට මුල අල්ලා නලල බිම උලා පිටමුල නෙවෙයි පිටිමුල පුතේ. පිටිමුල පිටි කරයි පිටිමුලයි පිටිමුල අල්ලා කමාවක් නලල බිම උලා කේවට්ටයන් හාසයට හා උපහාසයට නතු කර ඇත.
කේවට්ටයන්ව හාස්‍යයට හා උපහාසයට නතු කර ඇත. 15 වෙනි පිටුවේ. මෙන්න මෙතන. Hari sir. හරි පුතේ. හැමෝම ලිව්ව නේද? හරි. අපි එතකොට ඕක ගැන දන්නවනේ. එතකොට දැන් අර හාස්‍යාව පහස රසයේ උපරිමයෙන් ඉදිරිපත් කරන හරි ප්‍රබල අවස්ථාවක වඩපත් වුණා ඕක. අෂ්ටවංක මාණික ගැන අහලා මහෞෂධ පඬිතුමා දෙනවා කේවට්ට ගන්න අත දික් කරනකොට මහෞෂධ පඬිතුමා මොකද කරන්නේ? මේක ඇඟිල්ලෙන් බිමට දානවා, බිමට වට්ටවනවා. ඊට පස්සේ කේවට්ට මොකද කරේ? අරක් ගන්න නැමෙකොට අල්ලගත්ත හොඳට කොන්දයි බෙල්ලයි අල්ලන හොඳට බිම ඇතුළුවා. අර මිනිස් සම්බරුණ වගේ හොඳට ඇතුළුවා. අතුල්ලා මොකද කරේ? තල්ලු කරලා දැම්මා. ඒක තමයි සිද්ධ කරේ. ඒ නිසා එතන කියන්නේ සෝචනීය විදිහට එක හැට ඇඬෙන විදිහට අපි කියන්නේ තනිය හැට ඇඬෙනවා කියලා නේ දුක වැඩි වුණාම අන්න ඒ මට්ටමටපත් වෙලා දැන් ඔන්න කේවටාචාරින්ව අපහසුතාවයට උපහාසයට උපරිමයෙන් පත් කරපු අවස්ථාවක් ඉදිරිය අපිට ඒක ගන්න පුළුවන්. රයිට්. අපි යනවා පුතේ අලුත් ඡේදයකට. මෙසේ පරාජයටපත් වූ. එහෙම ලියන්නකෝ මෙසේ පරාජයටපත් වූ. මෙසේ පරාජයටපත් වූ කේවට්ට දැඩි ලෙස උපහාසයට ලක් වූ අතර පසුව සිදුවන්නේද ඔහුගේම සේනාව තුලින් නින්දා සහගත ලෙස උපහාසයට ලක්වීමයි. නැත්තම් උපහාසයට බඳුන් වීමයි. සේනාව කර්කශ වදනින් කේවට්ට බමුණාට නින්දා අපහාස කළ නින්දා අපහාස කළ එකී අවස්ථාව
අපහාස කළ එකී අවස්ථාව හාස්‍යයා උපහාසයෙන් ජනිත කරවීමට හාසයෙන් හා උපහාසයෙන් ජනිත කරවීමට රචකයා මෙසේ සමත් වී ඇත. රචකයා මෙසේ සමත් වී ඇත. රචකයා සමත් වී ඇත. පුතේ මෙන්න මෙතන තියෙනව නේද? මෙන්න මෙතනට වෙනකන් ලියාගන්නකො. ඉවරයි සර්. හරි හැමෝම ලියුවද පුතේ? හරි ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් මේ පුරෝහිතය කියන්නේ ළමයි ගොඩක් වෙලාවට තමන්ගේ සමාජය තුලින් තමන්ගේම සමාජය තුල ලොකු වපසරියක් හදාගත්ත ප්‍රබල චරිතයක්නේ. හරිද? එතකොට ඒ ප්‍රබල චරිතය මොන තරම්ම ගරුත්වයට පත් වෙන්න ඕනේද තමන්ගේම සොකී කියන්නේ සොකීය සේනාව මැද්දෙන්. හැබැයි මෙතනදී මොකද වෙන්නේ? අමුවේ පුතේ පතුරු යන්න ලෙලි යන්න බැනුම් අහනවා. කවුද? කේවට්ටාචාර්ය. ධන හිස් නමලා අත් දෙක නලලේ තියලා වඳින පුදන තරමට පුරෝහිත කියන තනතුර උතුම්. රජතුමාට උපදෙස් දෙන කෙනා. රාජකීය උපදේශකවරයා. එතකොට මොන තරම් ගරුත්වයක් තියෙන්න ඕනේද සාමාන්‍ය සෙබලගෙන් උනත් නේ. එතකොට බලන්න එහෙම නොවි අර තරම් කේවට්ටට නින්දිත විදිහට බනින්න. ඇයි එහෙම උනේ? එයා අර નિરાයාසයෙන්ම නිතතින්ම කේවට් මේ මහෝසත බඩතුමාගෙන් පරාජයට පත් වුණානේ. මහෝසත බඩතුමාට වැන්දා වගේ කියලානේ දැන් හැමෝටම හේතු කියන්නේ. ඒ නිසා මොකද උනේ? ඒකෙන් කොපිතේට පත් වෙච්ච අර සියලුම සේනාව මහෝසත පඬිතුමාගෙන් පරාජයට පත් වුණාය කියලා පිළිගත්ත සේනාව කේවට්ටව එතනින් කපලා දැම්ම අපේ වචනෙන් කිව්වොත්. රයිට් අපි යනවා පුතේ එතනින් එහාට. රයිට්. උසස් අලුත්යේදයක් උසස්යයි සම්මතව පැවති බමුණු සමාජයේ නායකත්වය ගත් කේවට්ට වැනි නායකත්වයේ ගත් කේවට්ට වැනි චරිත ජාතක කතාකරුවා එසේ පාඨකයාගේ
හාස්‍යයට මෙන්ම හාස්‍යයට මෙන්ම උපහාසයට නතු කර ඇත. උපහාසයට නතු කර ඇත. පාඨකයාගේ හාස්‍යයට මෙන්ම හාස්‍යයට මෙන්ම උපහාසයට නතු කර ඇත. පුතේ අපි යනවා අලුත් ඡේදයකට. දැන් අවසන් වෙන්න ළඟයි. කේවට්ට බමුණාගේ චරිතය කේවට්ට බමුණාගේ චරිතය කේවට්ට බමුණාගේ චරිතය කේවට්ට බමුණාගේ චරිතය හාස්‍ය හා උපහාසයෙන් යුතුව. එහෙම යනවා හාස්‍ය හා උපහාසයෙන් යුතුව. හාස්‍ය හා උපහාසයෙන් යුතුව. හාස්‍ය හා උපහාසයෙන් යුතුව ඉදිරිපත් කිරීම තුලින් නවමු රසයක් ඉදිරිපත් කිරීම තුලින් නවමු රසයක් ජාතක කතාකරුවා සිය පාඨකයාට ලබා දී ඇත. ජාතක කතාකරුවා සිය පාඨකයාට ලබා දී ඇත. මෙතෙක් අප සාකච්ඡා කළ නිදර්ශනාත්මක කරුණු මගින් තහවුරු වන්නේද මෙතෙක් අප සාකච්ඡා කළ නිදර්ශනාත්මක කරුණු මගින් තහවුරු වන්නේද එකී කාරණාවයි. එහෙම නේද පුතේ? එකී කාරණාවයි උමන්දාකරු එකී අවස්ථාව සාර්ථක ලෙස ඉදිරිපත් කළ බවත් කේවට්ට බමුණාගේ චරිතය හාස්‍ය හා උපහාසයෙන් යුතුව නිරූපණය කර ඇති බවත් ස්ථීර නිගමනයකට අවිවාදයකින් තොරව
අවිවාදයකින් තොරව පැමිණිය හැකිය. අවිවාදයකින් තොරව පැමිණිය හැකිය. අවිවාදයකින් තොරව පැමිණිය හැකිය. හරි ඔන්නම තමයි අපි අවසන් කරන්නේ. එතකොට ඔන්න අවසන් කරන අලුත් විදිහක්. එතකොට හැම තැනකදීම එකම විදිහටම අවසන් කරන්න ඕනේ. අපි යම් ක්‍රමවේද කීපයක් හදා ගන්නවා. කිහිපයක් ඒ කීපය තුලින් අපිට පුළුවන්කම ලැබෙනවා පුතේ ඒ අවසන් කිරීම සනිටුහන් කර ගන්නට. ඒක තමයි මෙතනදී අපි ඒ සඳහා තමයි උපක්‍රමයක් ওই විදිහට පාවිච්චි කළේ. රයිට්. එතකොට පුතේ අපි ඔය කතා කරේ කේවට්ට කියන චරිතය හාස්‍යයෙන් හා උපහාසයෙන් යුක්තව උමන්දාකරු එහෙම නැත්නම් උම්මග්ග ජාතක කතා කරුවා තමන්ගේ නිර්මාණය තුළ කොහොමද ඉදිරිපත් කළා තියෙන්නේ කියන එක. රයිට්. අපි ඊළඟට ලියා ගන්න කතා ඊළඟට ලියන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ තුන්වෙනි ප්‍රශ්නයට. ඒ ප්‍රශ්නෙත් ලියාගෙන විනාඩි 5ක විතර මම ඕගලන්ට පොඩි බ්‍රේක් එකක් දෙන්නම්. දැන් එකපාරට ලියලානේ. ඉතින් අපිට කතා කරන්න තියෙන්නේ දැන් ඔන්න ටිකක් වෙනස් ආරක යන ප්‍රශ්නයක්. හරිද? එතකොට වෙනස් ආරක කියන එකෙන් මම අදහස් කරේ දරුවනේ උම්මග්ග ජාතක කතාවේ සාර්ථකත්වයට ඒක හේතුවක් වී ඇත්තේ එහි යොදාගත් භාෂා රීතියයි. හරිද? එතකොට සාමාන්‍යයෙන් මේ පාඩම තුළ විවිධාකාර තේමාවන් කඩාගෙන එක එක විදිහේ මාතෘකාවන් වලට අපි කතා කරගෙන යනවා. ඒ සාකච්ඡා කරගෙන යන කරුණවලදී පුතේ ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ පැතිකඩක් විදිහට අපිට මේ උපයුක්ත භාෂා ශෛලිය පිළිබඳව කතා කරන්න පුළුවන්. භාෂා රීතිය පිළිබඳව. එතකොට උම්මග්ග ජාතක කතාව තුළ සාර්ථකත්වයට හේතු වෙන්නේ යොදාගත් භාෂාව පිළිබඳව කතා කරගෙන යද්දී ප්‍රධාන වශයෙන්ම යම් ග්‍රන්ථයක් සාර්ථක වෙන්න නම් පුතේ පාඨකයා රසිකයා සහෘදයාගේ ආකර්ෂණීයත්වයේ දිනා ගන්න පුළුවන් බස්වහරක් අනිවාර්යෙන් තිබිය යුතුමයි. ඒක තමයි මෙතනදී කියන්නේ. ඊළඟට අනිත් එක තමයි මේ බස්වහර තුලින් සුදුසු අවස්ථා නිරූපණයක් අනිවාර්යෙන් ඉදිරිපත් කළ තිබිය යුතුමයි. අනිත් එක තමයි තවත් කෙනෙක්ගෙන් කොපි කරන්නේ නැතුව තමාටම පමණක් ආවේනික වෙච්ච භාෂා ශෛලියක් මේ රචකයා අනුගමනය කළ තිබිය යුතුමයි. අනිත් එක තමයි ග්‍රන්ථය ඒකාකාරී විදිහට ගලාගෙන යන්නේ නැතුව අර ගඟක් උනත් එකම විදිහට ගලනවා වගේ නෙමෙයිනේ මේ විවිධාකාර විදිහේ ස්වරූප වලින් යුක්ත වෙන එකනේ ලස්සන ගංගාවක් උන. එතකොට දැන් දියැලක් කියන්නේ ගංගාවක එක්තරා අවස්ථාවක් නේද? එතකොට පුතේ උම්මග්ග ජාතක කතා කරුවාගේ බස්වහර තුල තිබිය යුතුමයි ඒකාකාරී ස්වභාවයෙන් මිදී අලුත් විදියකට ගලා යන අවස්ථාවන්. ඒකට තමයි එතුමා උපමා යොදලා තියෙන්නේ. ඒ නිසා සද්ධර්ම රත්නාවලියටම දෙවෙනි වෙන්නේ නැතුව එතුමා බොහෝ ජාතක කතා කරුවා බොහෝ උපමා රසක් මේ ග්‍රන්ථය තුල මේ උමන්දා කතාව තුල නිර්මාණය කරලා තිනවා. ඒකත් හරි අපූර්ව භාෂා රීතියක් විදිහට අපිට කතා කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් එක තමයි ද්‍රවිඩ භාෂාවෙන් උදාගත වචන කිහිපයක්. ඒ වගේම තමයි සංස්කෘත වගේ භාෂාවන් වලින් මිශ්‍ර වෙච්ච බස්වහරක් මෙතුමා පාවිච්චි කළා තියෙනවා. ඒතර ඔන්න ඔය කියන ලක්ෂණ ටික අපිට මේ තුන්වෙනි ප්‍රශ්න යටතේ කතා කළා. කතාවේ සාර්ථකත්වය කොහොමද අරන් තියෙන්නේ කියන එක ගැන කතා කරන්න පුළුවන්. හරි අපි ලියමින් කතා කරගෙන යමු. රයිට්. අපි එහෙනම් පටන් ගමු මේ විදිහට. ප්‍රශ්නේ හැමෝම ලියාගත්ත නේද ළමයි? හරි. ජාතක කතාකරුවා අතින් නිර්මාණය වූ උම්මග්ග ජාතකය නිරතුරුව පාඨක හදලා බැඳගත්තේ
පාඨක හද බැඳගත්තේ Sir, නිරතුරුව නිරතුරුවම පාඨක හද බැඳගත්තේ නේද? පාඨක හද බැඳගත්තේ. නිරතුරුවම පාඨක තයන මාප්‍රාණ පාඨක හද බැඳගත්තේ. sir ඔව් කියන්න අර පුතේ. හද බැඳගත් sir අර හද බැඳගත්තේ තැනින් නම් පොඩ්ඩක් කියනවද sir? ඔන්න මම මුලින් ඉඳන් මේ වාක්‍ය කියන්නම්කෝ. ජාතක කතා කරුවා අතින් නිර්මාණය වූ උම්මග්ග ජාතකය නිරතුරුවම පාඨක හද බැඳගත්තේ එහි උපයුක්ත වූ අපූරු භාෂා රීතිය හේතුවෙනි. අපූරු භාෂා රීතිය හේතුවෙනි. එයම මෙම ග්‍රන්ථයෙහි සාර්ථකත්වයට මනා තෝතැන්නක් වූ බව අවිවාදයෙන් යුතුව පිළිගත හැකිය. සිංහල ජාතක කතා සාහිත්‍යය තුළ සිංහල ජාතක කතා සාහිත්‍ය තුළ දීර්ඝතම ජාතක කතාව වූ මෙය පාඨකයාට කිසිදු නීරසයක් ඌයේ නැත. එහි උපයුක්ත වූ සාර්ථක බස්වහර නිතැතින්ම හේතු වූ බැවිනි.
ඒකටම ලියන්න. මේ ඒ පිළිබඳ සුපැහැදිලි විමසුමකි. සුපැහැදිලි විමසුම. ඔන්න දැන් අපි ප්‍රශ්නයට ප්‍රවේශ වුණා. දැන් ඒක මතකයිද මම ආයෙ නැවත විස්තර කරන්න අවශ්‍ය නැහැ නේ. අපි කලින් ප්‍රශ්න දෙකේදී කතා කරානේ. අපි යනවා පුතේ අලුත් ඡේදයකට යොදාගත් භාෂා රීතියට අනුව සිය සහෘදයාගේ චිත්තාභ්‍යන්තරය තුළ රමණීය ආනන්දයක් සිදු කරන්නට රචකයා සමත් වී ඇත. ඒ සඳහා උපයුක්ත කරගත්තේ සංවාදශීලී බස්වාහරකි. සතර කම්මන්ත්‍රණය අනගි කැඩපතක් කරගනිමින් චූලනී බ්‍රහ්මදත්ත රජු හා කේවට්ට අතර ඇති වූ
පහත සංවාදයේ මගින් පහත සංවාදයේ මගින් පහත සංවාදයේ මගින් ඒ වග ප්‍රතියමාන කරගත හැකිය. ඒ වග ප්‍රතියමාන කරගත හැකිය. මෙන්න මෙතන මුලින්ම මාක් කරගන්න මෙන්න මේක. දේවයන් වහන්සේ කොට පිය යුතු කතාවක් ඇත. හරිද? ඔන්න මුලින්ම මාක් කරගන්න එක. ඊට පස්සේ දෙවෙනි එක ඒක යටට එන එක කියව ආචාරීනී කීහ. හරිද? ඒක මාක් කරගත්තට පස්සේ මෙන්න මෙතනට මාක් කරගන්න. දේවයන් වහන්සේ ඇතුළු නුවරදී රහස් කියන්න නොපිළිවෙන මගුල් උයනට යම්. හරි. ඔන්න ඔය අවස්ථා තුන උතට සම්බන්ධ වෙන්න ඕනි. හරි සර්. හරි. හැමෝම ලියාගත්තද පුතේ? ඔව් සර්. හරි. ඊට පස්සේ අපි එතන යටින් ලියමු. ඒ ටික ලියලා කතා කරමුකෝ. යම් අවස්ථාවක් ප්‍රාණවත්ව නිරූපණය කිරීම යම් අවස්ථාවක් අලුත් ඡේදකින් යම් අවස්ථාවක් ප්‍රාණවත්ව නිරූපණය කිරීම සංවාදශීලී භාෂාවකින් සිදුවනු ලබයි. නැත්නම් සංවාදශීලී යම් අවස්ථාවක් ප්‍රාණවත්ව නිරූපණය කිරීම සංවාදශීලී භාෂාවකින් සිදුවනු ලබයි. එහෙම ලියන්නකෝ භාෂාවකින් සිදුවනු ලබයි. ලබයි. ඒකටම ලියන්න. කේවට්ටගේ සිතැඟි අරමුණු 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 මුදුන්පත් කර ගැනීම පිණිස මුදුන්පත් කර ගැනීම පිණිස රචකයා යෙදූ
භාෂා රීතිය රචකයා යෙදූ භාෂා රීතිය උචිත යෙදුමකි. උචිත යෙදුමකි. උචිත යෙදුමකි. උචිත යෙදුමකි. හරි. එතකොට පුතේ ඔතන වෙන්නේ ඇත්තටම මේ දැන් දේවයන් වහන්සේ කොටපිය යුතු කතාවක් ඇත්ත. රජුරෝ කියනවා කීවාචාරීනි ඒක කවුද කියවට කියනවා දේවයන් වහන්සේ ඇතුළු නුවරදී රහස්‍යයන්ට නොපිළිවෙල අපි මගුල් වෙනට යන්න ඕනේ. එතකොට එතනදී පැහැදිලිවම පේනවා හරි අපූර්ව. ඒ කියන්නේ මේ ගෙනියන්න හදන මේ අවනින්දිත වැඩේ මූලාරම්භයේ සිද්ධ වීම සඳහා ප්‍රවේශයක් සකසා ගන්නේ ඔන්න ඔය කියන සංවාදශීලී බස්වහරක් තුලින්. එතකොට රජතුමා සහ කේවට්ටාචාරීන් අතර ඇතිවෙන මේ සංවාදය නිසා තමයි ඇත්තටම මහ විශාල දරුණු ව්‍යසනයක් සිද්ධ වෙන්නේ. ඒ නිසා කේවට්ටගේ හිත තුළ තියෙන මේ ජඩ අදහස් පුතේ එළියට ගන්න හොඳ උපක්‍රමයක් විදිහට එයා කල්පනා කරනවා රජතුමාත් එක්ක කොහෙට යන්නද මගුල් උයනට යන්න. ඒ නිසා ඒක බොහොම අපූර්ව අවස්ථාවක් විදිහට අපේ රචකයා සංවාදශීලී බස්වහරක් නිරූපණය කළා අපිට බොහොමත්ම අපූර්ව විදිහට ප්‍රාණවත් විදිහට සජීවී ස්වරූපයෙන් යුක්තව ඉදිරිපත් කළා. එනකොට එහෙනම් සංවාදශීලී බස්වහර මේ නිර්මාණය එහෙම නැත්නම් මේ ග්‍රන්ථයේ සාර්ථකත්වයට පත් වෙන්න එක්තරා ප්‍රබල හේතුවක් බවට පත් වුණා. ඒතකොට මේකේ සංවාදශීලී අවස්ථා ඕනෑතරම් තියෙනවා. නමුත් අපි ඒ සියල්ලම එකට කැටි කළා ඒ සංවාදශීලී බස්වහර පෙන්눔 කිරීම සඳහා ඒක ගම්‍යමාන කිරීම සඳහා ප්‍රතියමාන කිරීම සඳහා මොකද කරන්නේ? අපි එක උදාහරණයක් විතරක් අපි උතන්ට යොදවනවා. රයිට්. අපි යනවා අලුත් ඡේදයකට. ස්වකීය නිර්මාණය තුල ස්වකීය නිර්මාණය තුල උපහාසාත්මක වදන් භාවිතයේ සනාථ කර ගැනීම සඳහා උපහාසාත්මක වදන් භාවිතය සනාථ කර ගැනීම සඳහා කේවට්ටගේ චරිතය වෙතට කේවට්ටගේ චරිතය වෙතට කේවට්ටගේ චරිතය වෙතට රචකයා නිතැතින්ම අවධානය යොමු කර ඇත. නිතැතින්ම අවධානය යොමු කර ඇත. සර් ඒ වාක්‍ය ආයෙත් චුට්ටක් කියන්න පුළුවන්ද? පුතා අන්තිමටම ලියාගත්ත තැන මට කියන්න. කතාවේ උපහාසාත්මක ස්වකීය නිර්මාණය තුළ උපහාසාත්මක වදන් භාවිතය ස්වකීය නිර්මාණය තුළ උපහාසාත්මක වදන් භාවිතය සනාථ කර ගැනීම සඳහා කේවට්ටයන්ගේ චරිතය වෙතට කේවට්ටයන්ගේ චරිතය වෙතට රචකයා නිතැතින්ම අවධානය යොමු කර ඇත. නිතැතින්ම අවධානය යොමු කර ඇත. හරිද පුතේ? හරි සර් thank you. හරි. ඒකටම ලියන දරුවෝ එහෙම ලියන්නකෝ. සතර කම්මන්ත්‍රණයේදී ඒකටම සතර කම්මන්ත්‍රණයේදී
ගිරාපෝතකයාගේ ක්‍රියාකලාපය ගිරාපෝතකයාගේ ක්‍රියාකලාපය මෙකී අවස්ථාව ක්‍රියාකලාපේ මෙකී අවස්ථාව ගම්‍යමාන කර ගැනීම සඳහා ගම්‍යමාන කර ගැනීම සඳහා ගම්‍යමාන කර ගැනීම සඳහා උචිත නිදසුනක් ලෙස උචිත නිදසුනක් ලෙස උචිත නිදසුනක් ලෙස ඉදිරිපත් කළ හැකිය ඉදිරිපත් කළ හැකිය right අපි යනවා කලින් ලියපු උදාහරණයක් අලුත් එකක් නෙමෙයි මේක එකම ටික තමයි ළමයි කරකිලා යන්නේ උදේ මෙන්න මෙතන මෙන්න මේක වර්චස් පිටක් කියලා කියන එක පළවෙනි එක දෙවෙනි එක තමයි මේ මෙන්න මේ කටදල් ගාගෙන උඩ බැලුව තැන තුන්ගේ මුඛේ නැවත වර්චස් පිටක් කියලා හරි සර්. හැමෝම ලියාගත්තද පුතේ හරි අපි යට පොඩ්ඩක් ලියලා ඔක කතාව මොකද්ද කියලා ඕක නම් අමුතු දෙයක් නෙමෙයි අපි දැන් කීප වතාවකම කතා කරානේ හරි මෙහෙම ලියමු පුතේ අලුත් ඡේදයකින් මෙහිදී රචකයා සහෘදයාගේ සිත තුළ මෙහිදී රචකයා සහෘදයාගේ සිත තුළ ඇති කර වූ උපහාසාත්මක රසය මෙහිදී රචකයා සහෘදයාගේ සිත තුළ ඇති කර වූ උපහාසාත්මක රසය විශිෂ්ටය ශ්‍රුති ගෝචර රටාව අනුගමනය කළ ශ්‍රුති ගෝචර රටාව අනුගමනය කළ ඉගෙන අහලා තමයි දැනගන්න. ඒක ශ්‍රුති කියලා කියන්නේ අහනවා කියන එකට ශ්‍රවණය කරනවා කියන එකට. ඒතර ඒක ගැන තමයි මම කියන්නේ ශ්‍රුති ගෝචර රටාව
අනුගමනය කළේ අප රචකයා ඒක මේ උම්මග්ග ජාතකයට විතරක් සීමා වෙන එකක් නෙමෙයි. ඒක සිංහල බණ කතා සම්ප්‍රදාය තුළ සෑම මේ බණ කතා පොතකටම අදාළ වෙන දෙයක්. ඒ කියන්නේ මිනිස්සු බණ මණ්ඩපයට එකතු වෙනවා. හාමුදුරුවෝ මේ කතාව දේශනා කරනවා. සද්ධර්ම රත්නාවලියටත් එහෙමයි, බුත්සරණටත් එහෙමයි, අමාතුරටත් එහෙමයි, ජාතක පොතටත් එහෙමයි. තේරුණාද? හරි. ශ්‍රුති ගෝචර රටාව අනුගමනය කළ අප රචකයා කතාවේ සාර්ථකත්වයට උපහාසාත්මක රසය මනවින් සංකලනය කොට ඇත. මනවින් සංකලනය කර ඇත. සංකලනය කර ඇත. කවලං කළ කියන්නේ සංකලනය කර ඇත. අපි යනවා දරුවනේ අලුත් ඡේදයකට යනවා. මෙහෙම ලියන්න පුතේ. අවස්ථා හා සිද්ධි නිරූපණයේදී රචකයාගේ භාෂා රීතිය ඌයේ සරල සුගම වූවකි. තලතා දේවියගේ ප්‍රඥාව පෙන්눔 කරන කියලා ලියන්නකෝ. තලතා දේවියගේ ප්‍රඥාව පෙන්눔 කරන සිදුවීමේදී මෙකී අවස්ථාව අපූර්වත්වයෙන් යුතුව විෂද කරගත හැකිය. විෂද වියන්න තාලුජ සයන්න දයන්න විෂද විස්තර කරගන්නවා කියන එක පුතේ. විෂද කරගත හැකිය. අපි යනවා පුතේ උද්ෘතයකට. කොහොම ඉන්න තප්පරයක් මම පොතෙන් බලනකම් උතර ලේසි හොයාගන්න. ඒක එන්නේ 9 වෙනි පිටුවට යන්නකෝ. 9 වෙනි පිටුවට. දැන් මේ ඉන්නේ අපි 9 වෙනි පිටුවේනේ. 9 වෙනි පිටුවේ ඔක තියෙන්නේ 1 2 දෙවෙනි ඡේදයට යන්නකෝ පුතේ. දෙවෙනි ඡේදේ මෙන්න මෙතන. ඉක්බිති ශක්ති සම්පන්න පුරුෂයෙක් කච්චිය තර කොට හැඳගෙන 9 කියන්නේ මේ PDF එකේ නම් 8 තියෙන අච්චු පොතේ වට 8 පුතේ සෝරි හොඳේ 9 නෙමෙයි 8 මේ හොයාගත්ත නේද? අතල්ලාගෙන
ඉතර කොට ඔන්න උත්තන්ට වෙනවා. හරි සර්. හැමෝම ලිව්වද පුතේ? හරි. ඔතනින් කියන්නේ දැන් මේ දැන් අවස්ථා හා සිද්ධි නිරූපණයක් කියලානේ. එතකොට ඒ මොකක්ද කියලා අපි කතා කරානේ නේද? එතකොට අවස්ථාවක් හා සිද්ධියක් කියන දේ මොකක්ද කියලා අපි කතා කරලා තියෙනවා. එතකොට ඒ කියන්නේ දැන් රචකයා ඉදිරිපත් කරන සිදුවීම පාඨකයාගේ හදවත තුළ තද ලෙසම බැඳී යනවා නම් ඒක බැඳී යන්න මේ මොකක් හරි හේතුවක් තියෙනවා නම් ඒක බාහිර සිද්ධියක් වෙන්න පුළුවන් නැත්නම් ආස කරන සිද්ධියක් වෙන්න පුළුවන් නැත්නම් එපා වෙන සිද්ධියක් එපා වෙන සිද්ධි වුණත් අපිට මතකයිනේ නේද? අපි අහන්න අකමැති සින්දුවක් වුණත් අහන්න ආස නැත්තේ ඇයි? ඒක අපි අහලා තියෙන නිසානේ. ඒක අපි දන්න නිසානේ. ඒකකන අපි දන්නේ නැත්නම් අපි කියන්නේ නැහැ අපෝ උක නම් මං අහන්නේවත් නැහැ කියලා අපි කියන්නේ නැහැ. අපි එහෙම කියන්නේ අපි ඒක අහලා තියෙන නිසා. අන්න ඒ වගේ රචකයා ඉදිරිපත් කරන යම්කිසි දෙයක් නිසා පාඨකයාගේ හදවත තුළ යම් දෙයක් බැඳෙනවා නම් අන්න ඒ බැඳීමට හේතු වෙන එක ප්‍රධාන දෙයක් තමයි මොකද්ද? අවස්ථා හා සිද්ධි නිරූපණය කියන එක. එහෙම බැඳෙන්න අවස්ථා හා සිද්ධි නිරූපණයේදී රචකයා ඉදිරිපත් කරන දේ පාඨකයාගේ හදවතේ බැඳෙන්න නම් ඒකට උපකාරී වෙන ප්‍රබල හේතුවක් තමයි පුතේ සරල සුගම භාෂාවහර. වැඩි වැල්වට ආරම් නැතුව බොහෝම සරල විදිහට භාෂාවක් උපයුක්ත කරගෙන භාෂාවක් යොදා කර තියෙනවා නම් යම්කිසි අවස්ථාවක රචකෙක් ඒ අවස්ථාව අනිවාර්යෙන් රසිකයාගේ සෞහෘදයාගේ හදවත තුළ નિરાයාසයෙන්ම තැම්පත් වෙනවා කියන එක තමයි අපිට පැහැදිලිවම කියන්න පුළුවන් දෙයක් බවට පත් වෙන්නේ. රයිට්. අපි යනවා පුතේ. ඒකේ යටින් පොඩි විස්තරයක් ලියනවා මේ විදිහට. හරිච්චේදකින් ගැඹුරු බස්වහරකටම සීමා නොවි ගැඹුරු බස්වහරකටම සීමා නොවි ගැඹුරු බස්වහරකටම සීමා නොවි සහෘදයා වෙහෙසටපත් නොකළ සහෘදයා වෙහෙසටපත් නොකළ රසාලිප්ත බස්වහරක් ගැඹුරු බස්වහරකට සීමා නොවි සහෘදයා වෙහෙසටපත් නොකළ රසාලිප්ත බස්වහරක් අනුගමනය කිරීමෙන් උම්මග්ග ජාතකයේ සාර්ථකත්වයේ නිතැතින්ම සිදු වී ඇත. උම්මග්ග ජාතකයේ සාර්ථකත්වය නිතැතින්ම සිදු වී ඇත.
නිතැතින්ම සිදු වී ඇත. හරි අපි යනවා අලුත් ඡේදකින්. අර ඉස්සලා ලියපු වචන ශ්‍රුති අලුත් ඡේදකින් ශ්‍රුති ගෝචර රටාව ශ්‍රුති ගෝචර රටාව ශ්‍රුති ගෝචර රටාව රටාව සිංහල බණකථා සම්ප්‍රදායේ සිංහල බණකථා සම්ප්‍රදායේ ප්‍රබල සන්ධිස්ථානයකි ප්‍රබල සන්ධිස්ථානයකි. සන්ධිස්ථානයකි. ඒ සඳහා ගැති වූ ජාතක කතාකරුවා ඒ සඳහා ගැති වූ ජාතක කතාකරුවා ඒ සඳහා ගැති වූ ජාතක කතාකරුවා උපමා ආදිය යොදන්නට උපමා ආදිය යොදන්නට උපමා ආදිය යොදන්නට උත්සුක වී ඇත උත්සුක වී ඇත උත්සුක වී ඇත උත්සුක වී ඇත. කතාව රසවත් කර ගැනීම පිණිස කතාව රසවත් කර ගැනීම පිණිස කතාව රසවත් කර ගැනීම පිණිස පිණිස එලෙස යෙදූ උපමා අලංකාරය හේතුවෙන් එලෙස යෙදූ උපමා අලංකාරය හේතුවෙන් එලෙස යෙදූ උපමා අලංකාරය හේතුවෙන් කතාවේ භාෂා රීතියට කතාවේ භාෂා රීතියට කතාවේ භාෂා රීතියට පුතේ මට ඒ වාක්‍ය කියන්න කවුරු හරි පොඩ්ඩක්. කතාව රසවත් කර ගැනීම පිණිස එලෙස යෙදූ උපමා අලංකාරයේ හේතුවෙන් කතාවේ භාෂා රීතියට භාෂා රීතියට නවමු සජීවීකරණයක් නවමු සජීවීකරණයක් ලැබී ඇත ලැබී ඇත. නවමු සජීවීකරණයක් ලැබී ඇත. නවමු සජීවීකරණයක් ලැබී ඇත. කතාව සාර්ථක වූ අතර කතාව සාර්ථක වූ අතර කතාව සාර්ථක වූ අතර සහෘදයාගේ ආනන්දයට පත්වන්නට සහෘදයාගේ ආනන්දයට පත්වන්නට ආනන්දය කියන්නේ මොකද්ද පුතේ? ආනන්දය කියන්නේ අවසාන ආනන්දය කියන්නේ
ආනන්දය කියන්නේ සතුටට. සතුටට. සහෘදයාගේ ආනන්දයට පත්වන්නට. එහෙම නේද කිව්වේ? ආනන්දයට පත්වන්නට මෙකී අවස්ථාව මනා තෝතැන්නක් වූ බව. මනා තෝතැන්නක් වූ බව පහත උපමා තුලින් ගම්‍යමාන වේ. පහත උපමා තුලින් ගම්‍යමාන වේ. පහත ඔව් පුතේ කොතනද නිකන් ලියාගත්තේ? ඉතා තෝතැන්නක් වූ බව පහත උපමා තුලින් ගම්‍යමාන වේ. උපමා තුලින් ගම්‍යමාන වේ. හරි. උපමා ටික මම කියන්නම් පුතේ. එතකොට ඔයගොල්ලෝ ලියාගන්න පල්ලෙහාට. නැත්තම් පොතෙන් බල මේ ගොඩක් වෙලා යනවා හැමුණොත් එහෙම. හරි. පළවෙනි උපමාව නදුන් උයන මෙන් නදුන් උයන මෙන් නදුන් උයන මෙන් දෙක හරි නේද? දණ්ඩෙන් පහරන ලද සර්ප රාජයෙකුසේ දණ්ඩෙන් පහරන ලද සර්ප රාජයෙකුසේ ඊළඟට තුන වේරම්භ වාතයෙන් වැළලී ගිය වේරම්භ වාතයෙන් වැළලී ගිය මහා සාගරයේසේ වැළලී ගිය මහා සාගරයේසේ ඊළඟ එක පුතේ ගින්නෙන් නැගි දුම් කඳසේ නැගි දුම් කඳසේ ඊට පස්සේ සමුද්‍රයෙන් නැංගා වූ වගේ වට මතක නම් සමුද්‍රයෙන් නැංගා වූ තල්මස් කැලසේ ඊළඟ එක මූදු පරගානාසේ ඊට පස්සේ
කොමඩු බානාසේ. කොමඩු බානාසේ. කොමඩු බානාසේ. ඊළඟ එක ඔද වැඩියා වූ සාගරයසේ. ඔද වැඩියා වූ සාගරයසේ. ඊළඟ එක ඔද වැඩියා වූ සාගරයසේ. ඊළඟ එක පුතේ කෝප නමැති ගින්නෙන්. කෝප නමැති ගින්නෙන්. ඊළඟ එක සේනා නැමැති සමුද්‍රයෙන්. සමුද්‍රයෙන්. සේනා නැමැති සමුද්‍රයෙන්. අවසාන එක. අවසාන එක කියන ඔක්කොම උපමා නෙමෙයි මේ ටිකයි ඉන්නේ. මේක තව ගොඩක් තියෙනවා. ප්‍රඥා නැමැති සූර්යයා. right ආදී වශයෙන් ඊට යටි ලියාගන්න ආදී වශයෙන් කියලා. ආදී වශයෙන්. හරි. එතකොට ඔතනින් ওই ප්‍රශ්නේ අපි දැනට తాවකාලිකව නතර කරන මත සම්බන්ධයි කියලා. මොකද අපිට දැන් ඊළඟට අනිත් පන්තිය පටන් ගන්න තියෙන ඉඳ පුතේ. අතමාරට 11 පන්තියනේ තියෙන්නේ. ඒ නිසා ඔය අපි අද ඔය කතා කරා. එතකොට ප්‍රශ්න එකමාරක්. ඒ කියන්නේ ප්‍රධාන ප්‍රශ්නයකුයි තවත් ප්‍රධාන ප්‍රශ්නයක භාගයකුයි. එතකොට ඔයාලට මම පුංචි අභ්‍යාසයක් දෙනවා කරගෙන එන්න. අදට ඔතනින් නතර කරනවා. එහෙනම් මොනවද තව කතා කරන්න තියෙන්නේ? පුංචි අවස්ථාවක් දෙන්නම් මම. කතා කරපු ප්‍රශ්න වල මොනවා හරි ඔයාලට නොතේරිච්ච ගැටලු සහගත තත්ත්වයක් ආපු තැන් මොනවා හරි තියෙනවා නම් කියන්න. තියෙනවද? නෑ. හරි. එහෙනම් අපි දැන් මම අහලා මම උත්තර දෙනවා නේද? හරි. එහෙනම් පුතේ අදට අපි නතර වෙමු. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් බුදු සරණයි දේව පිහිටයි. ආයිබෝවන් පුතේ. එහෙනම් අපි ඊළඟ දවසේ හම්බ වෙමු. ආයිබෝවන් සර් thank you sir හරි පුතේ. බුදුසරණයි sir බුදු සරණයි.